වෘශ්චික ලග්න හිමියනි මම ලක්ෂේන නායක අද ඔබ මුහට ආවේ තවත් වැදගත් කර්මයට අනුව පණිවිඩයක් අරගෙන ඔබ දන්නවනේ ඔබගේ විවාහ ජීවිතය තුල විවාහ වෙන්න පෙර ඔබ නැකත් සදා ගන්න විවාහය ගැලපීම් බලන්න අනිවාර්යයෙන්ම දෛවඥයෙක් හම්බ වෙන්නේ නැති විවාහ ජීවිතය තුල ඔබගේ පොරොන්දම් විශ්ස බලා ගන්න ඇති කොපමණ විවාහ ජීවිතේ සාර්ථකයිද නැද්ද කියලා තක්සේරු කරගන්න. ඒත් එක්කම ඔබ ආදරය කරන ගමන් ඔබ දෙදෙනා කොච්චර ගැලපෙනවද කියලා දැනගන්නත් ගෙහිල්ලා විවාහ පොරොන්දම් පරීක්ෂා කරගන්න ඇති. ඒ ඔබගේ මේ ජීවිතය තුල ඔබ ගෙවන ඔබ කියන කරන ඔබ ගෙවන ජීවිතය අනුව මේ ආත්මය තුලදී තමයි මේ පරීක්ෂාව ඔබ කරගත්තේ. දැන් මං කියන්නේ වෘශ්චික ලග්න හිමියනි කර්මයට අනුව. කර්මය කියන්නේ ඔබ මොකද්ද කියලා හොඳට දන්නවා. ඔබ පෙර ආත්මවල කරපු කුසල් අකුසල් තුල. දැන් අපි කතා කරන්නේ විවාහ ජීවිතයක්නේ. විවාහ ජීවිතයට අවශ්‍ය වන දේවල් මොනවද වෘශ්චික ලග්න හිමියනි? ඔබගේ කතාව. ඔබගේ ඇස්. ඔබගේ කන. ඔබගේ නාසය, ඔබගේ දිව, ඔබගේ කය, ඔබගේ මනස අරමුණු සිතුවිලි. මේ පංච ඉන්ද්‍රියම්ම ඔබට අවශ්‍ය වෙනවා විවාහ ජීවිතය තුළ. මොකද මේ පංච ඉන්ද්‍රියම්ම ඔබ සතුටටපත් කරගන්නවා. ඒ නිසා ඔබ පෙර ආත්මවල ඇස මුල් කරගෙන කරපු හොඳ නරක කන මුල් කරගෙන කරපු හොඳ නරක වචනේ මුල් කරගෙන කරපු හොඳ නරක සුවඳ නහසය තුළින් ආග්‍රහණය කරමින් හොඳ හා නරක දිව මුල් කොටගෙන ඔබ කරපු හොඳ හා නරක කය මුල් කරගෙන ඔබ කරපු හොඳ හා නරක මනස මුල් කරගෙන ඔබගේ සිතුවිලි මුල් කරගෙන ඔබ කරපු හොඳ නරක අනුව තමයි මේ විවාහ ජීවිතයේ ඔබ මේ ආත්මය තුල කොපමණ සුන්දරද අසුන්දරද වාසනාවන්තද අවාසනාවන්තද කියන පැනයට ඔබට උත්තර ලැබෙන්නේ. ඒ නිසාම ඔබ මේ විවාහ ජීවිතය තුල ඔබ කිපතු විවාහ ජීවිතයක් ගත කරනවද? හැබැයි දැන් අපි කර්මයට අනුවයි කේන්දර ගලපන්න යන්නේ. පොරොන්දම් විස්සට අනුව නෙමෙයි. දැන් ඔබ මීට පෙර වෘශ්චික ලග්න හිමියෙක් විදියට ඔබට ලැබෙන බිරිඳ හා ස්වාමියා ගැන හොඳ අවබෝධයකින් ඔබ සිටිනවා. ඒක තමයි බුදුන් වදාළ ධර්මයට අනුව කර්මයට අනුව මම ඔබට පහදලා දුන්නේ. අද මම මේ කතා කරන්න යන්නේ ඔබගේ කර්මයට අනුව. ඔබගේ ලග්නාධිපතියා කුජ කියලා දන්නවනේ. මේ කුජකේ බලපැවැත්ම අනුව කුජ මුල් කොටගෙන ඔබ පෙර ආත්මවල කරපු කුසල් අකුසල් තුල ඔබට මේ ජීවිතයේ තුල කර්මයට අනුව කෙබඳු විවාහ ජීවිතයක් ලැබෙනවද නැද්ද කියන කතාවයි මම මේ කියන්නේ. මේක කර්මයට අනුව. කර්මය මොකද්ද? ඔබ කියන කරන දෑ අනුව ඔබ සකස් කරගත්ත ඔබේම පින් හෝ පව්. ඔබ දන්නවද වෘශ්චික ලග්න හිමියනි ඕනම කෙනෙක්ගේ ජීවිතයේ තියෙන ලස්සනම චමත්කාරම සැරසිල්ල තමයි විවාහ ජීවිතය. ඔබ මවගෙන් උපත ලබන්න පුළුවන්. මවගේ මව් කුසේ මාස 9ක් 10ක තුළ උපත ලබන්න පුළුවන්. තාත්තගේ රැකවරණය ලබන්න පුළුවන්. සහෝදර සහෝදරයන් සමග එකට කෙලිසෙල්ලමින් ජීවත් වෙන්න පුළුවන්. නමුත් තමාම වගකීමක් අරගෙන තමා මහන්සියලා හරියම්බ කරලා බිරිඳවත් බලාගෙන දරු මල්ලොත් බලාගෙන නව පරම්පරාවකට උර දෙන්න ඔබ ගත කරන ජීවිතය. ඔබ බිරිඳක් නම් ස්වාමියාට ගරු කරමින් ස්වාමියාගේ ධනය රැකගනිමින් ස්වාමියාව වචනය තුල අස්වසල්ලමින් කරුණාව දක්වමින් දරුවන් සමග එකට ගෙවන මේ ජීවිතය ඒ තමයි
මිනිස්සෙකුට ලබන්න පුළුවන් ජීවිතේ ලස්සනම තොටිල්ල සැරසිල්ල. හැබැයි මේ සැරසිල්ල, මේ තොටිල්ල, මේ ලස්සන, මේ සුන්දරත්වය රඳා පවතින්නේ ඔබගේ සිහිය මතයි. සිහිය තියෙන ඕනම කෙනෙක් වැරදි වැඩක් කරන්නේ නැහැ, අකුසලයක් කරන්නේ නැහැ, පවක් කරන්නේ නැහැ. ඒක තමයි තර්කය. සිහිය කියන්නේ බුද්ධිමත්ව හිතලා ගන්න තීරණයක්. තව කෙනෙකුට අවාසියක්, තමාටත් අවශ්‍යයක් නොවන ගන්න තීරණයකට තමයි මේ සිහිය උපද්දවාගෙන ජීවත් වෙන්න කියන්නේ. එහෙමනම් ඔබට හොඳ බිරිඳක්, ස්වාමියෙක් ලැබෙන්න, ඒ හොඳ බිරිඳ ස්වාමියක සමග හොඳ විවාහ ජීවිතයක් ගත කරන්න නම් ඔබ පෙර ආත්මවල වැරදි කාම සේවනයේ නොයදී සිටිය යුතුමයි. ඊළඟට පංච ඉන්ද්‍රියන් මුල් කොටගෙන අකුසල් නොකර තිබිය යුතුමයි. ඔබ මේ ආත්මයේ සිය පෞල් ජීවිතය තුළ තම ස්වාමියා සමග, බිරිඳ සමග ආදරයෙන්, ලෙන්ගතුකමෙන්, සමාදානයෙන්, අවබෝධයෙන් සිටින ඔබලා අතර පෙර වැරදි කාම සේවනයේ අකුසලයක් තිබිලා නැහැ. ඒක නිසයි ඔබ විවාහ ජීවිතය තුළ ආදරය, ලෙන්ගතුකම, සමාදානය, අවබෝධය, දුප්පත් නොවි ධනවත්කමින් යුතුව විවාහ ජීවිතය ගෙවන්නට තියෙන එකම කුසලය පංචශීලයේ ආරක්ෂා කරගෙන ජීවත් වීමයි. දැන් මම මේ කතා කරන්නේ කර්මයට අනුව වෘශ්චික ලග්න හිමියනි, ඔබගේ විවාහ ජීවිතය පිළිබඳ පොරොන්දම බලන්නයි යන්නේ. විවාහ ජීවිතය කෙබඳු වෙයිද? වෘශ්චික ලග්න හිමියනි, ඔබ හරි කතාව තුළ හරි පඬිතයි. සියලු දේ දන්නවා ලෙස තමයි කතා කරන්නේ. දැනගෙන හිටියේ නැද? දන්නවා වගේ තමයි කතා කරන්නේ. මුදල් මුල් කොටගෙන දෙලින්දෙක් වෙන වෙලාවලුත් තියෙනවා, ධනපතියෙක් වෙන වෙලාවලුත් තියෙනවා. වැටීම් නැගටීම් තියෙනවා. හැබැයි ඔබ වැටුණත් නැවත නැගිටිනවා. කෙසේ හෝ මුදල් උපයනවා. මොකද මුදල් නැතුව ලස්සන විවාහ ජීවිතයක් ගත කරන්න බෑනේ වෘශ්චික ලග්නෙමේනේ. gedara වෙනුවෙන් වියදම් කිරීමේදී හොඳට ගණන් මෙමි බලා තම වචනය බලවත් කරගෙන වියදම් කරන වෙලාවල් තියෙනවා. තම වචනය කතාව තුළ ඔබ ආඥාදායකයි. දැන් ඔබ බිරිඳට, ඔබගේ ස්වාමියාට ආඥාදායක ලෙස සද්දෙන් කතා කරන්න පුළුවන්. ඒත් එක්කම ඔබගේ කටහඬ පැතිරෙන ලෙස කතා කරනවා. එක වෙලාවකට බිරිඳට හෝ ස්වාමියාට අපහාසයට මෙන් හිනාවකුත් නංගාගෙන, සද්දෙකුත් දාගෙන කතා කරන අවස්ථාවලුත් තියෙනවා. කෙසේ වෙතත් ඔබ පවුලට හිතවත් කෙනෙක්. නමුත් ගෘහ විවාහ ජීවිතය තුළ අඹ සැමියන් අතර තියෙන අවබෝධය මද වෙන්න තියෙනවා. ඒ කියන්නේ සම්පූර්ණ අවබෝධකින් යුක්ත වෙන්නේ නැහැ කියන කතාව කර්මයට අනුව කියලා දෙනවා. තමාට කැමති ලෙසින් gedara ආහාර පිළියෙල නොවෙන්න පුළුවන්. ඔබ අවශ්‍ය දේ බිරිඳ අතින් උයන්නේ නැති වෙන්න පුළුවන්. සමහරට බිරිඳ හරි කැමති සතියේටම අවශ්‍ය එළවලු පිණි ටික හදලා ෆ්‍රිජ් එකේ දාගෙන ඒ වෙලාවට රත් කර ඔබලාට ආහාර විදියට ලබා දෙන්න. නමුත් වෘශ්චික ලග්නෙමනේ ඔබ එසේ කැමති නෑ. ඔබ නිතරම ෆ්‍රෙෂ් ආහාරයක් ගන්න කැමති කෙනෙක්. එහෙම වුණොත් ඔන්න විවාහ ජීවිතය තුළ අවුල් ඇති වෙනවා. මේ වෘශ්චික ලග්න හිමියන් විවාහ ජීවිතය තුළ කලකිරීමට පත් කරන්න පුළුවන්. මොකද වෘශ්චික ලග්න හිමියන්ට හොඳට කන්න ඕනේ. රහට කන්න ඕන. ඒත් එක්කම බඩ පිරෙන්න කන්න ඕනේ. ඔබ දැන්ටම වෘශ්චික ලග්න හිමියෙකුට ආදරය කරනවා නම් ඔබ මේ දැනගත යුතුයි. වෘශ්චික ලග්න හිමියනි, ඔබ දන්නවද
ඔබ තුළ ඔබගේ ශරීරය තුළ අධික කාම ආසාවක් තියෙන කෙනෙක්. අධික කාම ආසාවක් කියන ඔබ නරකයි කියන කතාව නෙමෙයි. ඔබ ආසයි හාද්දක් දෙන්න. ඒත් එක්කම වෘශ්චික ලග්නෙමේනේ ඔබ පිරිමියෙක් නම් කාන්තාවක් ඔබගේ ඇඟට අත තියද්දී ඒ කාමාශාවන් පිපෙන්න පුළුවන්. ඔබ කාන්තාවක් නම් වෘශ්චික ලග්නෙමේනේ පිරිමියෙක් ඔබගේ අතට ඇඟට අත තියද්දී ඒ කාමාශාවන් ඉපෙද්දිලා එන්න පුළුවන්. ඒ නිසා විශේෂයෙන් වෘශ්චික ලග්නෙමියන් තමාගේ ජීවිතේ තමාගේ ස්වාමියට බිරිඳට ඇරෙන්න අත ඇඟට අත තියන්න දෙන්න එපා. මොකද සියුම් කාම ආශාවන් ඉපැද්දිලා එන්න පුළුවන්. විශේෂයෙන් අවිවාහක ඔබ ආදරය කරන කාලෙදී කොහොමත් එකට ඉඩ දෙන්න එපා. ඔබ දන්නේ නැහැ ඔබ ඇඟ ඇතුලේ එවැනි කාම ආශාවන් තියෙනවා කියලා. උදාහරණයක් ගන්නකෝ. කොටියෙක් නිදාගෙන ඉන්න විට කොටි දෙනක් නිදාගෙන ඉන්න විට වෘශ්චික ලග්නෙමේනේ හරිම සාන්තයි. කිසි කරදරයක් නැහැ කාටවත්. හැබැයි ගලක් ගහලා ඒ කොටියව අවශ්‍යකත්වොත් කොටි දෙන අවශ්‍යකත්වොත් වටපිටාවම පවුරු ගන්න පුළුවන්. ඒ වගේ තමයි ඔබත්. ඒ ආකාරයට ඔබගේ බිරිඳගේ ස්වාමියාගේ ඔබට බිරිඳගෙන් හෝ ස්වාමියාගෙන් විවාහ ජීවිතය තුළ කාමසැප නොලබී යාම ඔබව අසමාචාර කරන්න පුළුවන්. එහෙනම් විවාහයේදී වෘශ්චික ලග්නෙහිමිනේ ඔබ පැහැදිලිවම බලන්න ඕන දෙයක් තමයි තමා බඳින බිරිඳට තමාව සන්තෝෂ කරන්න පුළුවන් කාම ශක්තියක් තියෙන කෙනෙක්ද කියලා. මොකද සමහර අය දිනකට දින 30ක් තිබ්බොත් ලිංගිකව එකට එකතු වෙන්න සමහර අය දින 30ටම කැමතියි. සමහර අය එහෙම කැමති නැහැ. සතියකට එක් වරක්, දවස් 3-4කට එක් වරක්. මේක ගොඩක් වෙලාට වෘශ්චික ලග්නයන්ට ඉවස ගන්න බැරි වෙන්න පුළුවන්. ඒතර මේ අවස්ථාව නොලැබෙද්දී ස්වාමියාගේ හෝ බිරිඳගෙන් අර ඇඟ තුල තියෙන ඒ ශරීර ශක්තියෙන් පිට දාලා යන්න ඕන. පිට යන්න ඕනේ. එහෙම නැත්නම් ඔබ ක්‍රීඩාවක යෙදෙන්න ඕන. බොහෝ දාඩිය දාන කෙනෙක් බවට පත් වෙන්න ඕන. ක්‍රීඩාවක් ව්‍යායාම් කරන්න ඕන. එතකොට මේ ශක්තියෙන් පිට වෙන වෘශ්චික ලග්නෙමිනි. එහෙම නොවුනොත් ඔබ විෂමාචාර, ඔබ අනිත් කාන්තාවන්ගේ ඇසුර පැතීම, ඔබ අනිත් පිරිමින්ගේ ඇසුර පැතීම ඔබට වළක්ව ගන්න බෑ. මේ නිසා ඇතිවන ප්‍රේම බන්ධන වලින් ඔබ නොයෙක් කරදර වලට මුහුණ පානවා. වෘශ්චික ලග්නෙහිමිනේ බලන්නකෝ ඔබගේ විවාහයට පෙර ඔබගේ ආදර සම්බන්ධතා එකකින් නම් ඔබ සීමාවටපත් වෙන්නේ නැහැ. ඒත් එක්කම ඉතින් ඔබ එච්චර ආදරය කරන්න කැමති කියන කතාව මම මේ කියන්නේ. ඒ නිසා ප්‍රේම බන්ධන වලින් ඔබට නොයෙක් කරදර වලට පැමිණෙන්න ඉඩකඩ තියෙනවා. ඔබ හිතන්නකෝ විවාහ ජීවිතය තුළ ඔබ මේ වගේ දෙයක් ඇති කරගත්තා කියලා. ඒකත් ලොකු කරදර බවට පත් වෙන්න තියෙනවා. ඒතර ඔබගේ සුන්දර විවාහ ජීවිතයේ කුරුළු කැඩල්ලත් කඩා බිඳ වැටෙන්න පුළුවන්. ඔබගේ කටහඬේ ශබ්දයේ ආඥාදායක ගතිය කෙනෙක්ට ගෞරවණීය ලෙස සැලකිල්ල නොදක්වා කතා කිරීම තුළ ඔබ ඔබගේ නෑයන් විරුද්ධ කරගන්න පුළුවන්. විවාහ ජීවිතය සම්බන්ධයෙන් ඔබ දෙබල ඇතිරෙන වාද විවාදවලදී නඩු මගකට බහින්න ඕන දේ ඔබම කරගන්නවා වෘශ්චික ලග්නෙහිමියනි. වෘශ්චික ලග්නෙහිමියනි ඔබගේ අයථා ප්‍රේම බන්ධන වලින් තමාගේම ගෞරවය ඔබ නැති කරගන්නවා. විශේෂයෙන් වෘශ්චික ලග්නෙහිමියනි ඔබට සල්ලාල යන නමින් ප්‍රසිද්ධ අයවලුන්ගේ මිත්‍රයෙක් හෝ මිතුරියක් වෙන්න පුළුවන් හරි පහසුවෙන්ම. ඒ වගේ තමයි ඔබ එකට එකතු වෙන්නේ. එතකොට ඒ වගේ අයත් ඔබව මෙහෙවන්නේ වැරදි වැඩවලට. හැබැයි ඔබට කරන කියන කටයුතු වලින් හරියම්බ කරන්න දක්ෂතාවයක් තියෙනවා. කම්මැලියෙක් කරන්න ලේසියෙන් වෘශ්චික ලග්නෙහිමිනේ දුප්පතෙක් වෙන්නේ නැහැ. මුදල් නැතුව ලොකු කාලයක් ජීවත් වෙන්නේ නැහැ. තම බිරිඳ ස්වාමියා සමග කතා බහ කිරීමේදී තමාගේම වාසියට කතා කරන ගතියක්. ආගමික සිරිත් විරිත් පවා
තමාගේ වාසියට හරවාගෙන ඔබ කතා කරන්න දක්ෂ වෙනවා. අන්න එතනදී ආගම දහම පිළිබඳ ඔබ දක්වන සැලකිල්ල ගෞරවය ඔබ විසින් කඩා ගන්න අවස්ථාවල් තියෙනවා. මොකද ඔබ ඔබගේ වාසියට වෘශ්චික ලග්න හිමිනේ කතා කරන නිසා. විවාහ ජීවිතය තුළ සමාදානයෙන් පසු නොවන්න හේතු වන්නේ වෘශ්චික ලග්න හිමිනේ ඔබගේ අසංවර නොහික්මුණු කතාවන්, ගරුසරු නැති කතාවන්. මේ නිසාම විවාහය බොහෝ විට කඩාකප්පල් වීමට ඉඩ තියෙනවා. එතකොට වෘශ්චික ලග්න හිමියනේ ඔබ විවාහයට පත් වෙද්දී ඔබ විසින් බැලිය යුතු හොඳම කරුණක් තමයි තමා ආදරය කරන පෙම්වති හෝ පෙම්වතා තමත් එක්ක නිතරම ගැටෙන්නේ නැවද, වාද විවාද වලට එනවද, තමා දෙයක් කිව්වම අහිංසක ලෙස පිළි අරගෙන තමාගේ වැඩ කටයුතු දෙනවද. අන්න එවැනි කෙනෙක් තමයි ඔබට හොඳ වෙන්නේ. ඔබත් එක්ක ගැටෙන, ඔබට වැඩි උත්සාහයෙන් ඔබට උත්තර දෙන කෙනෙක් හම්බුනොත් විවාහ ජීවිතය තුළ අසමගිය ඇති වෙනවා. තරහ වීම ඇති වෙනවා. සමහර විට දරුණු විපත් වලටද මුහුණ පාන්න සිදු වෙනවා. මේ සියල්ල කරගන්නේ ඔබ විසින් වෘශ්චික ලග්න හිමියනි. ඒ වගේම ඔබගේ කට නිසා, ඔබගේ ක්‍රියාවන් නිසා බිරිඳ හෝ තම ස්වාමියව හතුරු කරගන්නවා. වෛරකාරයෙක් බවට පත් කරගන්නවා. වෘශ්චික ලග්න හිමියනි, ඔබ හිතන්න මම මේ කියන දේ වෘශ්චික ලග්න හිමියනි. මම කියූ පමණින් ඔබ පිටිගන්න එපා වෘශ්චික ලග්න හිමියනි. මම මේ උත්සාහ දරන්නේ කර්මයට අනුව ඔබට මාර්ගයක් පෙන්වන්න, නිවැරදි මාර්ගයක් පෙන්වන්න විවාහ ජීවිතය තුළ. ඒ නිසා මම මේ කියන දේ දෙපාර තුන් පාරක් ඔබ මනසට අරගෙන හිතලා බලන්න මම මෙහෙම කෙනෙක්ද කියලා. ඔබ විවාහ ජීවිතය තුලත් විශේෂයෙන් ඔබගේ පෞරුෂත්වය තුලත් ඔබ ගැනම ඔබගේ ඕන එපාකම් ගැනම හිතන කෙනෙක් නිසා තම බිරිඳට ස්වාමියාටද වැඩිපුර සලකන්න ඔබ උනන්දුවක් දක්වන්නේ නැහැ. ඒ බිරිඳට ස්වාමියට විතරක් නෙමෙයි තම දෙව්මව්පියන්ටද අම්මා තාත්තටද වැඩිපුර සලකන්න උත්සාහ කරන කෙනෙක් නෙමෙයි ඔබ. තමා ගැනමයි හිතන්නේ. කෙනෙක්ගේ ණයට මුදලක් ගත්තොත් ඒක නොදී ඉන්නමයි උත්සාහ කරන්නේ. නැත්තම් ඉල්ලන කම්ම බලන් ඉන්නවා. හිතලා බලන්න ඔබ මේ වගේද කියලා. උදාහරණයක් විදිහට විවාහ ජීවිතය තුළ ඔබට හදිසි මුදල් අවශ්‍යතාවයක් කියලා බිරිඳෙන් ඉල්ල ගත්තොත් ඒක ඔබට රිටර්න් කරන්න නැවත දෙන්න අමතක වෙනවා. ඔබ අමතක කරනවා. මේ නිසා ගැටලු ඇති වෙන්නත් පුළුවන්. තමන්ගේ නිදහසට. මොකද මේ වෘශ්චික ලග්න හිමියා පූර්ණ නිදහසක් බලාපොරොත්තු වෙනවා. මගේ වැඩවලට කවුරුත් අත දාන්න බෑ. ඒ නිසා වෘශ්චික ලග්න හිමියනි ඔබට විවාහ වුණාට පස්සේ විවාහ ජීවිතය තුළ ඔබට අවශ්‍ය කරන නිදහසට ඔබගේ බිරිඳ හෝ ස්වාමියා බාධා කරනවට ඔබ කැමති නැහැ. ඒ නිසා වෘශ්චික ලග්න හිමියනි විවාහ ජීවිතය තුළ මේ වෘශ්චික ලග්න හිමියා හිතන්නේ ක්‍රියාත්මක වෙන්නේ එක්තරා පිළිවෙලකට තමාගේ පාඩුවේ කටයුතු කරගෙන ජීවත් වෙන්න. එක්තරා පිළිවෙලකට. ඒ කියන්නේ තමුන්ගේම ස්ටයිල් එකක් තියෙනවා, ආකාරයක් තියෙනවා ජීවත් වෙන. මොනවා වුණත් මේ වෘශ්චික ලග්න හිමියා තම රටට, ආගමට, ගමට හිතවත්. ඒ වගේම තමාට ලැබෙන බිරිඳෝ ස්වාමියාත් ඒ වගේ කෙනෙක් වෙන්න ඕනි. එහෙම නොවුනොත් දෙදෙනා අතර විවාහ ජීවිතය තුළ සුන්දරත්වය අසමබර වෙනවා. හැබැයි බිරිඳෝ ස්වාමියා පවා පහත් කර කතා කරනව තමන්ගේම බිරිඳ, තමන්ගේම ස්වාමියා වෘශ්චික ලග්න හිමි වන තමාව පහත් කර කතා කරනවට, ක්‍රියා කරනවට ඔබ කොහොමත් කැමති නැහැ. එසේම බිරිඳගේ ස්වාමියාගේ තම බිරිඳගෙන් ස්වාමියාගෙන් වෘශ්චික ලග්න හිමි ඔබට මෙවැනි දෙයක් සිදු වුණොත් ඔබ හිතන්නේ වැරදි විවාහයක් කරගත්ත නිසාම මං එයි අලාභ අගෞරව විඳින කෙනෙක් බවට පත් වෙනවා කියලා ඔබ දුකට පත් වෙනවා. ඔබ අවාසනාවන්තකම ඇති කරගන්නවා. ඔබේ සිතන ක්‍රමය නිසාම අඹුසැමි දෙදෙනාගේ සමගියට බාධා
පමුණුව ගන්නවා. ඔබ විසින් පමුණුව ගන්නවා. ඇයි ඔබ හිතනවනේ මට වැරදුනා කියලා? එතකොට නිතරම සිත් තැවුලකින් තමයි විවාහ ජීවිතය ගත කරන්නේ. එතකොට ඒ අවශ්‍ය කරන බාධාව ඔබ විසින්ම නිර්මාණය කරගන්න එකක්. විවාහ ජීවිතය තුළ ඔබට ආශ්‍රය කරන්න ලැබෙන අසල්වැසියන් සමහරට මිත්‍රයන් වෙන්න පුළුවන්. පහත් පෙළේ අය වෙන්න පුළුවන්. ඒ කියන්නේ උසස් අදහස් නැති අය. නිතරම ජොලියට බර වැරදි වලට කැමති අන්න ඒ වගේ අය වෙන්න පුළුවන්. ඔබ සාමාන්‍යයෙන් එවැනි අය ඔබ ආශ්‍රය කරන්න ගියොත් ඔබත් ඔවුන්ගේ ගතිගුණ අරගෙන ප්‍රීතියෙන් යුතුව කාලය ගත කරන්නට කැමති නිසා පහත් අය ආශ්‍රය කරන්නට ඔබට කැමැත්තක් ඇති වෙන නිසා පහත් අය ආශ්‍රය කරන්නට යෑමෙන් ඔවුන්ගේ ගතිගුණ වලට ඔබ මිශ්‍ර වීමෙන් ඒ මත ඔවුන්ගේ ක්‍රියාකාරකම් අනුව ඔබ ඔවුන් අනුගමනය කරන්නට යෑමෙන් විවාහයේ සුන්දරත්වයට බොහෝ බාධාවන් පැමිණෙන්න පුළුවන්. වෘශ්චික ලග්නයේදී ඔබට මං කිව්වා නෑයින් හතුරු වෙන්න පුළුවන් කියලා. විවාහ ජීවිතයක සුන්දරත්වය ලබන්න නෑයින් මිතුරු වෙන්න ඕන අපිත් එක්ක. මොකද තනි ජීවිතයක් ඔබලාට ගත කරන්න බෑ. විශේෂයෙන්ම වෘශ්චික ලග්නයේදී ඔබට කොච්චර නෑයන් හතුරු වුණත් ඔබට අකමැත්තෙන් වුවත් ඒ හතුරු නෑයන් අතරම ඉන්න සිද්ධ වෙනවා. ඔබ සමහර විට ඔබගේ බාල සහෝදරයන් සමග පවත්වන සමදකම් ඉතා අඩු වෙන්න පුළුවන්. නමුත් ඔබගේ බාල සහෝදරයන් අතර එක්කෙනෙක් ඉන්න පුළුවන්. රටේ ප්‍රසිද්ධියට පත්වෙච්ච නමක් තියෙන ඔහුගේ ගුණයක් හෝ ක්‍රියාවක් නිසාම යම් ප්‍රසිද්ධියක් ඇති කරගත් හොඳ පුද්ගලෙක්. ඔබට අවාසනාව තියෙනවා එවැනි හොඳ බාල සහෝදර සහෝදරියකින් ඔබගේ ජීවිතයට ඔබට අවශ්‍ය කරන උපදෙස් ලබා ගන්න. මොකද ඔබ හිතනවා නිතරම ඔහු ඇය ඔබගේ හතුරෙක් කියලා. මේකත් ඔබගේ සිතා ගැනීමක්. ඒකයි මං කිව්වේ අකමැත්තෙන් වුණත් ඔබට හතුරු නෑයන් එක්ක ඉඳ සිද්ධ වෙනවා. මේ නිසාම හෘදය, පපුව, පෙනැල්ල ආශ්‍රිත රෝග තත්වයකින් සල්ල කර්මයක් වෙන්න පුළුවන්, බයිපාස් එකක් වෙන්න පුළුවන්, අනතුරක් වෙන්න පුළුවන්. විවාහ ජීවිතයේ කලක් ඔබට දුක් විඳින්න සිද්ධ වෙනවා. ඒත් එක්කම ඔබ දන්නවද වෘශ්චික ලග්නයේදී කර්ම විපාකය දැන් කර්මයට අනුවනේ ඔබගේ විවාහ ජීවිතය ගැන මම මේ කියන්නේ. කර්මයට අනුවනේ ඔබගේ කේන්ද්‍රය දැන් මම ගලපන්න උත්සාහ කරන විවාහය ගැන. කර්මයට අනුව විපාක දෙන ආකාර තුනක් බුදුරජාන් වහන්සේ වදාරනවා. පළවෙනි එක දිට්ඨ ධම්ම වේදිනීය කර්මය. මේ ආත්මෙදම විපාක දෙනවා. දෙවෙනි එක උපපච්ච වේදීය කර්මය. කියන්නේ ඊළඟ ආත්මේ ඵල දෙනවා. තුන්වෙනි එක අපරාවේදීය කර්මය. නිර්වාණය අවබෝධ කරගන්නා තෙක් ජීවිතේ ඕනම අවස්ථාවකදී ඕනම ආත්මිකදී ඵල දෙන්න පුළුවන්. එක දිගට ඵල දෙන්නත් පුළුවන්. හොඳම උදාහරණය තමයි බුදුන් වහන්සේගේ කාලේ ප්‍රසිද්ධ ගණිකාවක් වූ අම්බපාලි ගණිකාවගේ කතා වස්තුව. මීට පෙර ආත්ම 500කට ඉස්සෙල්ලා ඇය සේවිකාවක්. සේවිකාවක් කියන්නේ ඇයත් මහානදම් පුරණ ඇත්තියක්. චෛත්‍යයක් වටා ඔවුන් ලස්සනට ගමන් කරනවා. දැන් මේ චෛත්‍ය වටා තියෙන මිදුල ඇමදුවේ එදා මේ අම්බපාලි. තමාට ඉදිරියෙන් යන මෙහෙණින් වහන්සේට සෙමක් එක්කම හච්චිමක් ඇවිල්ලා තමාගේ නහයින් කටින් කෙල පොඩ්ඩක් බිමට පතිත වුණා. මේක දැක්ක
අම්බපාලිට තරහ ගියා. ඇයි තමන් ඇමතුමු ලස්සනට ඇමතුපු මිදුලනේ. තරහ ගිය ගම ආවේ වචනේ තීවේසියක් කියලා තමයි ඒ මෙහෙණින් වහන්සේට ඇමතුවේ. තීවේසියක් තී මේ මිදුල අපවිත්‍ර කළා කියලා. අම්බපාලි ඉදා දැනගෙන හිටියේ නෑ මේ ඉදිරියෙන් ගිය මෙහෙණින් වහන්සේ මහරහත් භාවයට පත් වුණු මෙහෙණින් වහන්සේ නමක් කියලා. ඔබත් ඔබගේ ජීවිතය තුළ ඔබගේ බිරිඳ පංචශීලය ආරක්ෂා කරන කෙනෙක් නම් ඔබ බිරිඳට කරන හැම අකටයුත්තකම ප්‍රතිඵල ඔබට විඳින්න වෙන වාමයි වෘශ්චික ලග්නෙහිමියනි. ඔබ බිරිඳක් වෙලා ඔබට පංචශීලයේ රකින්න ස්වාම පුරුෂයෙක් හිටියොත් ඔබ ඒ ස්වාම පුරුෂයාට විරුද්ධව කරන සියලුම අකටයුත්තක් ඔබට ඵල දෙනවා විපාක වශයෙන්. එදා අම්බපාලට මොකද වුනේ? එදා පටන් අවුරුදු 500ක් ඉපදුනා. ඉපදුන හැම ආත්මයකදීම ගණිකාවක් බවට පත් වුණා. දරුසෙනියස ලබන්න බැරුව ගියා. තමන්ට කියලා ස්වාම පුරුෂයෙක් ලබන්න බැරුව ගියා. පස්වෙනි ආත්මෙ තමයි ඒ භාග්‍යවත රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ උපත ලැබපු කාලයේ ඉපදුනේ. ඒත් ගණිකාවක් වෙලා. හැබැයි පෙර කරපු කුසලිය තිබ්බා. මහානදම් පෙරපු කුසලයක් තිබ්බා. බුදුරජාණන් වහන්සේගේ අන්න විවාහ ජීවිත අවශ්‍ය කරන ඊළඟ දේ වෘශ්චික ලග්නෙමිනි. කල්යාණ මිතුරු ඇසුර. ඒ කල්යාණ මිතුරිය ඔබගේ බිරිඳ වෙන්න පුළුවන්, ස්වාමියා වෙන්න පුළුවන්. ඔබගේ මිත්‍රෙක් වෙන්න පුළුවන්, ඔබගේ සහෝදරයෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ධර්මය වෙන්න පුළුවන්. ඒ භාග්‍යවත රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ වෙන්න පුළුවන්. ඒ කල්යාණ මිත්‍රත්වය ඔබට නොලැබුණොත් ඔබට ලස්සන විවාහ ජීවිතයක් ගත කරන්න හම්බ වෙන්නේ නැහැ වෘශ්චික ලග්නෙහිමියනි. ඒකයි මම ඔබට කියන්නේ ධර්මයේ තුල ඔබ ජීවත් වෙන්න ඕන කියලා. ඔබ කුමන ආගමක් ඇදෙව්වත් පංචශීලය කියන එක සෑම ආගමකට පොදුයි. ඒ පංචශීලයේ පදනම තුල තමා අදහන ආගම දහමට අනුව ඔබ ජීවත් වෙන්න උත්සාහ කරන්න ඕනේ. එහෙම නැත්නම් ඔබට මේ ආත්මයේදීම විවාහ ජීවිතය තුල ඔබ කරගන්නා අකාරුණික වැඩ ඔබට ඵල දෙන්න පුළුවන්. හොඳම උදාහරණයක් මම ඔබට කියන්නම්. මගෙන් කේන්දර බලන්න ආපු කෙනෙක්. විවාහ ජීවිතය තුළ තමා හොඳ රැකියාවක හිටියා. ලස්සන බිරිඳක් ඉද්දී තමා වෙනත් කාන්තාවන් ඇසුරු කළා. හැබැයි පවුලට ආදරේ. ඔබ දන්නවද මේ විපාකයේ ඒ ස්වාම පුරුෂයාට ලැබුණු හැටි? බිරිඳට හිතන්නේ නැති විදිහට අසනීපයක් වුණා. ඒක කැන්සර් එකක් බවට පත් වුණා. පියවරු දෙකෙන් එක පියවරක් අහිමි වුණා. හැබැයි මොනවා වුණත් ධර්මයට ලැබි ස්වාම පුරුෂයෙක්. අන්න දුක දැනුණා. මොකද්ද මේ ජීවිතය කියලා හිතුණා. තමා ආදරය කරපු බිරිඳගේ එක පියවරක් අයින් කළා. අන්න ජීවිතයේ ධර්මයේ තුල පෙර ආත්මවල ගොඩනගපු ගුණයක් ඔහු තුල තිබුණ නිසාම මේ සියල්ල අනිත්‍යයි කියන බව හැඟුණා. ඔහු මන් ළඟට ආවා. මම කිව්වේ ඔහු මට කිව්වේ මේ බිරිඳ නැතුව මට ඉන්න බෑ. මගේ ළමයි ඉන්නවා. මේ අපේ ශක්තිය බිරිඳ. අපේ ශක්තිය කියන බිරිඳ ඉද්දිම වෙන කාන්තාවන් ආශ්‍රය කළා. ඒක පොඩ්ඩක් පැත්තකින් තියමුකෝ අපි. වෘශ්චික ලග්නෙමිනි. දැන් නිවැරදි මාර්ගයට එන්න හදනවා. නිවැරදි මාර්ගයට එන්න කල්යාණ මිතුරිය බවට පත් වුණේ කවුද? මේ බිරිඳ. කොහොමද? තමාගේ ජීවිතේ ශරීරයෙන් එක පැත්තක් අයින් කරන්න වුණා. මේ තුල තම ස්වාමියට අනිත්‍යභාවය දැනෙන්න පටන් ගත්තා. කායක සෙල්ලම් කළත් මේකනේ අවසාන ප්‍රතිඵලය කියලා. පළමුවෙන්ම පංචශීලයේ මං කවදාවත් අරක්කු බොන්නේ නැහැ, මත්පැන් බොන්නේ නැහැ, මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නැහැ කියන සිල්පදේ සමාදන් වුණා. සිල්පදේ සමාදන් වෙලා ඉල්ලුවා මගේ බිරිඳව මට ආරක්ෂා කරලා දෙන්න. මට බිරිඳ නැතුව ජීවත් වෙන්න බෑ. මං ධර්මය තුල ජීවත් වෙනවා. හැමදාම බුදුන් වදින්න පටන් ගත්තා. බුදු ගුණ, සීසත් ධර්මණු, සංඝරත්න ගුණ හිතන්න පටන් ගත්තා, කරන්න පටන් ගත්තා. ක්‍රමක්‍රමයෙන් ඊළඟට
බොරු කීමෙන්, කේලම් කීමෙන්, හිස් වචන කීමෙන්, පරුස වචන කීමෙන් වැළකුණා. කවදාවත් එදා ඉඳන් බිරිඳටවත් කිසිම කෙනෙකුට බොරුවක් කිව්වේ නැහැ, කේලමක් කිව්වේ නැහැ, හිස් වචනයක් කිව්වේ නැහැ, පරුස වචනයක් කිව්වේ නැහැ. ඊළඟට ප්‍රාණඝාත අකුසලෙන් වැළකුණා. ප්‍රාණඝාත අකුසලෙන් වැළකුණා කිව්වහම ඔහු තමාගේ ඒ තට්ටු තුලේ නිවස හොඳටම සුද්ධ පවිත්‍ර කළා. එක කැරපොත් එක්කත්, මැස් එක්කත්, මදුරුවෙක්වත් එන්නේ නැති විදිහට අනවශ්‍ය බඩු අයින් කළා. අපේ ජීවිතයේ ගොඩාක් දේවල් අපිට අපිව අවලස්සන කරගන්න ඕනට වැඩිය බඩු දබා ගැනීමෙන්. තමාගේ කුස්සිය වුණත් ඒ උයල ඉවරුනට පස්සේ ලස්සන්ට ඩිටෝල් දාලා ඒව සුද්ධ පවිත්‍ර කළා. මැස්සෙක් වහන්න බැරි විදිහට. මොකද එයා එහෙම තමයි ප්‍රාණඝාත අකුසලෙන් මිදෙන්න බැලුවේ. මැස්සෙක් මදුරුවෙක්වත් මරන්නේ නැහැ කියලා. ඒ එක්කම මම එයාට කිව්වා කන්ද පිරිත පුරුදු කරන්න කියලා. මොකද කන්ද පිරිත පුරුදු කළාම බුදුරජාන් වහන්සේ වදාලා සීළු සතුන්ගෙන් එන කරදර වලින් බේරෙන්න පුළුවන් කියලා. වීරුපක්ක කියන්නේ වීරු සතර මහා දේවරුන්ගේ විශේෂ ආරක්ෂාවක් ලැබෙනවා. මොන හරි සතෙකුගෙන්, මැස්සෙකුගෙන්, සර්පෙකුගෙන් හෝ කරදරයක් වෙද්දී ඒක බේර ගන්න. ඒක තමයි කන්ද පිරිත එදා සංඝයා වහන්සේලාට නියම කළේ මේක කරන්න කියලා. ඒත් එක්කම දැන් ප්‍රාණඝාත අකුසලෙන් වැළකුණා. ඊළඟට සොරකම් කිරීමෙන් වැළකුණා. හිතින්වත් අනුන්ගේ දෙයක් අයිති කරගන්න හිතුවේ නැහැ. පංචශීලය ආරක්ෂා කළා. විශ්වාස කරන්න උශ්චික ලක්ෂණෙමිනි අදටත් ඒ බිරිඳ දැන් අවුරුදු 5ක් 6ක් ඉවරයි නිරෝගී. පෙර ලස්සනම කොණ්ඩේ ගිහිලා තිබ්බ ලස්සන කොණ්ඩයක් ආවා. ඒ සියල්ල සිද්ධ වුණා. මන්ද ඒ බිරිඳට දැන් මේ කියන ස්වාම පුරුෂයාගේ පෙර ආත්ම කුසලයක් තිබ්බා. කොහොම හරි මේ ජීවිතයේ ධර්මය අවබෝධ කරගන්න. ඒ ධර්මය අවබෝධ කරගන්න පාදකුණේ බිරිඳ. අනිත්‍ය බව දැන්නේ බිරිඳගේ ලෙඩ රෝග නිසා. අද ලස්සන විවාහව ජීවිතයක් ගත කරනවා. දරුවෝ උසස් ලෙසින් ඉගෙන ගන්නවා. අන්න ඒකයි බුදුන් වදාළ ධර්මය තුල තියෙන්නේ. වැරදි කරන්න පුළුවන් අපි උච්චක ලක්ෂණෙමනේ. ඒ වැරද්ද නිවැරදි කරගන්න කල්යාණ මිත්‍රයෙක් හමුණු පසු ඒ කල්යාණ මිත්‍රයා ධර්මයේ වෙන්න පුළුවන්. තවත් කෙනෙක් වෙන්න පුළුවන්. කල්යාණ මිත්‍රත්වය කියන්නේ ඔබ වැරදි තැනින් හරිගස්සලා නිවැරදි තැන තියෙන කෙනාට. ඒකයි බුදුරජාන් වහන්සේ බුද්ධ ධර්මයේ සී සංග්‍රහණය කල්යාණ මිත්‍ර විදිහට අපි සලකන්නේ. අන්න අද ලස්සන ජීවිතයක් ගෙවනවා. දැන් බලන්නකෝ. අවුරුදු 6ක් පංචශීලයේ රැකගෙන ඉන්නවා කිව්වා. ඔබට මම පංචශීලය රැකෙන්න කියද්දි හිතන්න පුළුවන් කාට කරන්න පුළුවන් එකක්ද කියලා. නෑ. අන්න ඒ කරලා අදටත් අත නොපෙයි කාටත් අත නොපා ලස්සනට ඒ පවුල ජීවත් වෙනවා. ඒ නිසා විවාහ ජීවිතය ධර්මයට අනුව ඔබ දකින්න පුරුදු වුණොත් ඔබගේ කතාව ධර්මයට අනුව ඔබ හඳුනාගත්තොත් ඔබගේ පංචේන්ද්‍රයන් ධර්මයට අනුව ඔබ සමබර කරගත්තොත් එවිට ඔබට ධර්මානු අවබෝධය ඇති වී සමබර ලස්සන සුන්දර හරියට ස්වර්ගයක් මෙන් විවාහ ජීවිතයක් ගත කරන්නට ඔබට අවස්ථාව ලැබෙනවා. ඒ කොහොමද වෘශ්චික ලග්න හිමින්නේ ඔබට ලැබෙන්නේ? විවාහ ජීවිතය තුළ ඒ සාර්ථකත්වයට කිසි කෙනෙකුට අතනොපා ජීවත් වෙන්න ඔබට අවශ්‍ය කරන ධනය, ධනවත්කම රැකගෙන වැඩ කටයුතු කරන්න ඔබට අවශ්‍ය කරන කරුණු දෙකයි තියෙන්නේ වෘශ්චික ලග්න හිමියනි. පළවෙනි එක කල්යාණ මිතුරු ඇසුර, දෙක සද්ධර්ම ඇසුර. ඔබ ඔය දෙකින් පෝෂිත නම් ඔබගේ විවාහ ජීවිතය ස්වර්ගයක් මෙන් බදු වෙනවා. ඒ නිසා වෘශ්චික ලග්න හිමියනි ඔබට ඔබව ඔබගේ පංචශීලය තුල හික්මවා නොගතහොත් තමාගේ ආසාවන් මුදුන් පමුණවා ගැනීමට ඔබ සියලු දේ ඔබ නාස්ති කරගන්නෙක් වෙන්න පුළුවන්. ඒ පංචශීලය පිනවන්න ඔබ සෑම දෙයක්ම වීදම් කරගන්නවා. ඕනම නොහොබිනා කමක් කරන්න පුළුවන් අයෙක් බාටපත් වෙනවා. පහත් තත්ත්වයේ ස්ත්‍රීන් සමග ආශ්‍රිත වැටෙනවා. ස්ත්‍රිය ඔබ පහත් තත්ත්වයේ පිරිමින් සමග ආශ්‍රිත වැටෙනවා. නම්බුව සම්පූර්ණයෙන් නැති කරගන්නවා. මිනිස්සු නොදගන්න පුළුවන්. ඔබ
අශීලාචාරයි කියලා. නමුත් ඔබගේ හදවත ඔබගේ හිත දන්නවා. ඒ හිත දැනගත්ත හැම මොහොතකදීම වෘශ්චික ලග්න හිමියනි ඔබ කොච්චර හදවතින් කඩා වැටෙනවද? මේ නිසාම විටක බේබද්දෙක් වෙන්නත් පුළුවන්. ඇයි මෙහෙම වෙන්නේ වෘශ්චික ලග්න හිමියනි ඔබට? ඔබ කොහොමද මේව වෙන එක අඳුරගන්නේ? අන්න ඒක තමයි බුදුන් වදාළ ධර්ම තුල පටිච්ච සමුප්පාදය ඔබ නිතරම පරිශීලනය කරන්න ඕනේ. හේතුවක් ඇතුවයි මට මේ දේ සිද්ධ වුනේ. ඒ හේතුව නැතිකොලොත් ඔබට මේන් ගැලවෙන්න පුළුවන්. අවිද්‍යාවට ඔබ ගොදුරු වෙන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධය නැති නිසා. ඔබ කරන දෙය වරදක්. ඒ වරද තුල ඔබ නැවත නැවත ඉපදී යන කෙනෙක් බවට පුනර්භවයට පත් වෙන බව ඔබ දන්නේ නැහැ. කෙලස් තියෙනවා. ඒ නිසා අවිද්‍යාව ඇති වෙනවා. අවිද්‍යාව තුල සංස්කාරය නිර්මාණය වෙනවා. සංස්කාරය ඔබගේ සිතින් හිතන දේවල්, ක්‍රියාවෙන් කරන දේවල්. හිතන්නකෝ ඔබගේ අවිද්‍යාව කුඹුරක් කියලා. ඔබගේ මේ ඇති කරගත්ත බීජ, ඒ කුඹුරේ වපුරන බීජ සංස්කාරයන්. ඔබ සිතන දේ ක්‍රියාව තුළ. ඒ බීජ කුඹරට වැටුණාට පස්සේ ඒක පැලවෙන්න නම් වතුර පොහොර ඕන වෙනවා. ඒ වතුර පොහොර වෙනකොට තමයි විඥානය පහළ වෙන්නේ. සංස්කාරයන්ගේ පැවැත්ම දෙන්න විඥානයෙන් පහළ වෙනවා. ඒතර විඥානය තුළ නාම රූප හට ගන්නවා. නාම රූප තුළ සලආයතන හට ගන්නවා. ඇස, කන, නාසය, දිව, කය, මනස. ඒ තුළ සලආයතන නිසා ස්පර්ශය වෙනවා. කොහොමද ස්පර්ශය වෙන්නේ? ඇහෙන් දකින රූපවලට. ඒක තමයි ස්පර්ශය, ඇහි ස්පර්ශය. කනට එන ශබ්ද, කනේ ස්පර්ශය. ඒත් එක්කම නාසයට එන ගඳ සුවඳ, නාසයේ ස්පර්ශය. ඒත් එක්කම දිවට දැනෙන රසය, දිවේ ස්පර්ශය. කයට දැනෙන පහස, කයේ ස්පර්ශය. මනසට එන අරමුණු සිතුවිලි, මනසේ ස්පර්ශය. දැන් ඔබට වෙන්නේ මොකද්ද? ඔබ ඇහෙන් දකින රූප වලට මනාප වෙලා කැමැත්තක් ඇති කර ගන්නවා. ඔබ කනට අහන ශබ්ද වලට ආස වෙලා කැමැත්තක් ඇති කර ගන්නවා. ඔබ නහයට ආග්‍රහණය කරන සුවඳට කැමැත්ත ඇති කර ගන්නවා. ඔබගේ දිවට දැනෙන රසයට ඔබ කැමැත්ත ඇති කර ගන්නවා. ඔබගේ කයට දැනෙන පහසට ඔබ කැමැත්ත ඇති කර ගන්නවා. ඔබගේ මනසට අරමුණු සිතුවිලි වලට ඔබ කැමැත්ත ඇති කර ගන්නවා. කැමැත්ත ඇති කරගත්ත ගමන් විදීමක් ඇති වෙනවා. ඊට ස්පර්ශය මුල් කොටගෙන තියෙන විදීම. දැන් ඔබ ඇහෙන් දකින රූප බලන්න තවත් ආසයි. කනට එන ශබ්ද අහන්න තවත් ආසයි. නාසයට දැනෙන සුවඳ තවත් ආග්‍රහණය කරන්න සතුටුයි. දිවට දැනෙන රසය තවත් දැනෙනවට ආසයි. කයට දැනෙන පහසය තව දැනෙනවට ආසයි. මනසට එන අරමුණු සිතුවිලි නැවත එනවට ආසයි. අන්න විදීම තණ්හාවක් බවට පත් වෙන අවස්ථාව. ඔන්න දැන් තණ්හාවක් වුණා. තණ්හාවක් වුණ ගමන් මොකද වෙන්නේ? උපාදානය ඇති වෙනවා. උපාදානය කියන්නේ මේක මගේ කියන හැඟීම එන්නේ එතනදී. ග්‍රහණය කරගන්න. මේක මට අයිති. මේක මගේ. ඔබ දන්නවා මගේ කියලා දේවල් නැහැ කියන එක. මොකද මේ සියල්ල අනිත්‍ය වෙන දේවල්. දැන් උපාදානය ඇති වුණාම ඉබේට කර්ම රැස් වෙනවා. ජාතියක් භවයක් ඇති වෙනවා. ජාතිය භවය තුළ උපතක් ඇති වෙනවා. උපත තුළ ජාති ජරා මරණ ශෝක දුම්නස් ඇති වෙනවා. ඔන්න ඕක තමයි වෘශ්චික ලග්න හිමියනි ඔබගේ පටිච්ච සමුප්පාදය තුළ ඔබ බලන ආකාරය. ඒ නිසා තමයි මේ විවාහය තුළ මේ ගැටලු ඇති වෙන්නේ. නැවත හිතලා බලන්න. ජාති ජරා සෝම දුම්නස් නිරුද්ධ නම් උපත නිරුද්ධයි. උපත නිරුද්ධ නම් භවයේ ජාතිය නිරුද්ධයි. භවයේ ජාතිය නිරුද්ධ නම් උපාදාන නිරුද්ධයි. උපාදාන නිරුද්ධ නම් තණ්හාව නිරුද්ධයි. තණ්හාව නිරුද්ධ නම් විදීම නිරුද්ධයි. විදීම නිරුද්ධ නම් ස්පර්ශය නිරුද්ධයි. ස්පර්ශය නිරුද්ධ නම් සලආයතන නිරුද්ධයි. සලආයතන නිරුද්ධ නම් නාම රූප නිරුද්ධයි. නාම රූප නිරුද්ධ නම් විඥානය නිරුද්ධයි. විඥානය නිරුද්ධ නම් සංස්කාර නිරුද්ධ නම් සංස්කාර නිරුද්ධ නම් අවිද්‍යාව නිරුද්ධයි. අවරෝහණයට આવත් එහෙමයි. දැන් මේක තමයි හේතුව.
ඔබ පංච ඉන්ද්‍රියන් සීමාවක් නැතුව පිනවන්න යාම හේතු කොටගෙන තමයි විවාහ ජීවිත තුළ මෙවැනි අකරතැබ්බි ඇති වෙන්නේ. දැන් බලන්න වෘශ්චික ලග්නෙ ඇයි ඔබට හොඳ කෙනෙක් වෙන්න බැරි? ඇයි වෘශ්චික ලග්න හැම කෙනාම නරකද? එහෙම නැහැ වෘශ්චික ලග්නෙ මිනේ. වෘශ්චික ලග්න හිමියොත් ජීවිතය තුළ හොඳ විවාහ ජීවිත ගත කරන අය ඉන්නවා. ඒ කොහොමද මං කියන්නේ? හැබැයි ඔබට වෘශ්චික ලග්න හිමියනේ ඔබට මේ සිදුවෙන කරදර ඔක්කොම සියල්ල පූර්ව කර්ම බලයෙන් මෙසේ වූවායයි ඔබ නොසිතා නොකියා සියල්ලටම කර්මයට බාර දී පරාජය බාර නොගෙන. දැන් අපේ තියෙන පුරුද්දක් හැම දෙයක් මොන ගමන් කර්මයට බාර දීලා අයින් වෙන ගතියක්. කර්මයට බාර දීලා පරාජය බාර නොගෙන ඔබගේ කර්මයට ඔබ චැලෙන්ජ් කරන්න ඕන, අභියෝග කරන්න ඕන. කොහොමද ඔබ අභියෝග කරන්නේ? ධර්මය තුලින්. ඒකයි මම කිව්වේ කල්යාණ මිතුරු ඇසුර ඔබට අවශ්‍යයි කියලා. ඔබ අයාලේ, ඔබ නරක මාර්ගයේ, ඔබ අයහපත් මාර්ගයේ ගමන් කරන විට ඔබට කල්යාණ මිත්‍ර ඇසුරක් නොලැබුණොත් ඔබට එයින් බේරෙන්න බෑ. මේ ධර්මයේ තුලින් ඔබට මේ කර්මය පරාජය කරලා ඒක එල්ලේම ඔබට ධර්මය හොඳින් අසමින් අසන දේ මනසට සිතට ගනිමින් ඒ තුළ ජීවිතයේ නිවැරදි ලෙස ගලප්පාගෙන ඔබට හොඳ මිනිහෙක් වෙන්න කර්මය ඔබට උදව් කරනවා. එතකොට ඔබ කොහොමද හිතන්න ඕනේ වෘශ්චික ලග්නෙ? අන්න මම නැවත පටිච්ච සමුප්පාදේ ගන්නවා. මෙය හොඳට අහගන්න. ඔබ නිවැරදි වෙන ආකාරය, ඔබගේ හේතුව ඔබ නැති කරගන්න ආකාරයයි මම මේ කියන්නේ. ඔබ දන්නවා අවිද්‍යාව. අවිද්‍යාව කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධය. දුක්ඛාර්ය සත්‍ය, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය පිළිබඳ අවබෝධාත්මක ඥානයක් ඔබ තුල නොතිබීම. ඒ තුල ඔබගේ කෙලෙස් තියෙනවා. කෙලෙස් මුල් කොටගෙන ඔබට ඇති වෙන්නේ මොකද්ද? නැවත නැවත ඉපදෙමින් ජීවිතය ගත කරන්න. ඒ නිසා ඔබ අවිද්‍යාව කියන මඩ ගොහරේ එරෙනවා. එහෙනම් ඔබ අවිද්‍යාවටපත් වෙනවා. වෘශ්චික ලග්න හිමියනේ දැන් මම මේ ඔබට දෙන උපදේශ කර්මයට අනුවයි. ලස්සන ස්වර්ග රාජ්‍යයක් මෙන් සුන්දර විවාහ ජීවිතයක් ගත කරන්න කර්මයයි ඔබට කරුණු කියලා දෙන්නේ. ඒ කර්මය තුල මං දැනගත්ත කරුණුයි වෘශ්චික ලග්න හිමියනේ ඔබට කියන්නේ. මෙය ඔබට හොඳ අර්ථ නිරූපණයක් කිරීම සඳහා ඔබට හොඳ තේරෙන භාෂාවෙන් කීම සඳහායි මම බුදුරජාන් වහන්සේ වදාළ පටිච්ච සමුප්පාදය ඔබට ඒ සඳහාගෙන එන්නේ. ඒ නිසා වෘශ්චික ලග්න හිමියනේ ඔබ බෞද්ධයෙක් නොවුනත් මෙය හොඳට අහගන්න. ඔබට මෙය අවබෝධ කරගන්න පුළුවන්. මන්ද හේතුවක් හදාගත්තොත් තමයි අපිට මේ විවාහ ජීවිතේ සුන්දරත්වය දකින්න පුළුවන් වෙන්නේ. අන්න ඒ දෙයි මම ඔබට කියන්න උත්සාහ කරන්නේ. අවිද්‍යාව ඇති වෙන්නේ ඔබ කරන්න යන දේ, ඔබ සිතන්න යන දේ, කරන්න යන දේ, සිතන්න යන දේ තුලින් ඉදිරි අනාගතයේදී ඒ දුක බවට පෙරලිලා ඔබට නැවත මේ දුක විඳින්න පුළුවන් විදියට ජීවිතේ පුනර්භවයක්. ඒ කියන්නේ ඉපදී යනවා. හැබැයි ඔබ මේ කරන්න යන දේ, සිතන දේ ඔබ වැරද්දක් කියලා දන්නේ නැහැ. හේතුව වෙන්නේ ඔබ චතුරාර්ය සත්‍ය අවබෝධය පිළිබඳ ඔබට ඥානයක් නැහැ. අවබෝධාත්මක ඥානයක් නැහැ. දුක ඇති වෙන්නේ කොහොමද? දුක කියලා කියන්නේ මොකද්ද? දුක ඇති වෙන්නේ කොහොමද? දුක නැති කරගන්න ඕනේ කොහොමද? දුක නැති කරගන්න තියෙන මාර්ගය මොකද්ද? ඒ පිළිබඳ ඔබට අවබෝධයක් නැහැ. ඒ කියන්නේ දුක්ඛාර්ය සත්‍ය පිළිබඳ අවබෝධාත්මක ඥානයක් නැහැ. දුක්ඛ සමුදය ආර්ය සත්‍ය පිළිබඳ අවබෝධාත්මක ඥානයක් නැහැ. දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය පිළිබඳ අවබෝධාත්මක ඥානයක් නැහැ. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය පිළිබඳ අවබෝධාත්මක ඥානයක් නැහැ. ඒ කියන්නේ ආර්ය ශ්‍රාංගික මාර්ගය ගැන ඔබට අවබෝධාත්මක ඥානයක් නැහැ. ඒ නිසා ඔබ තුලින් කෙලෙස් ඇති වෙනවා. කෙලෙස් ඇති වුණු විට ඔබ වැටෙන්නේ අවිද්‍යාවට. විද්‍යාව කියන්නේ සියල්ල තේරුම් ගත්ත වචනයක්නේ. අවිද්‍යාව කියන්නේ ඔබ තේරුම් ගත්තේ නැහැ. දැන් කෙලෙස් සහිතව ඔබ ඉන්නවා.
එතකොට අවිද්‍යාව තුළ ඇති වෙන්නේ මොකද්ද? සංස්කාරයන්. දැන් කෙලෙස් තුළ ඔබ ඉද්දී සංස්කාරයන් ඇති වෙන්නේ කොහොමද? ඔබගේ සිතුවිලි, ඔබගේ ක්‍රියාවන් නිසා. හරියට අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ අවිද්‍යාව කියන්නේ කුඹුරක් නම් ඒ කුඹුරට ඉහන බීජ තමයි සංස්කාරයන්. දැන් මේ සංස්කාරයන් ආවට කුඹුරකට බීජ ඉස්සට පැලවෙන්නේ නැහනේ. පැලවෙන්න නම් වතුර පොහොර තියෙන්න ඕනේ. එහෙනම් මේ සංස්කාරයන්ගේ පැවැත්ම සඳහා මොකක්ද වෙන්නේ? විඥානය පහළ වෙනවා. විඥානය තුල තමයි අපි දකින්නේ, අපිට තේරෙන්නේ, හැඟෙන්නේ යමක් මෙතන පවතිනවා කියලා. එහෙනම් විඥානය දෙන්නේ සංස්කාරයන්ට පැවැත්ම. බීජවලට පොහොර වතුර ඔන්න පැලවෙනවා. විඥානය නිසා නාම රූප ඇති වෙනවා. නාම රූප ඇති වෙන්නේ විඥානය නැත්තම්. විඥානය නිසා නාම රූප ඇති වෙනවා. මේ නාම රූප කියන්නේ හිතන්නකො මේ අපි තමාම කියලා හිතන්නකො. දැන් නාම රූප ඇති වුණාම නාම රූප නිසා සලආයතන. මොකද්ද? ඇස තියෙනවා, කන තියෙනවා, නාසය තියෙනවා, දිව තියෙනවා, කය තියෙනවා, මනස තියෙනවා. දැන් ඔබට දැන් මේ සලආයතන ඇති වුණා. මේ සලආයතන මුල් කොටගෙන ඔබ ඊළඟට යන්නේ මොකද්ද? සලආයතන මුල් කොටගෙන ඔබට ඇති වෙන්න තියෙන්නේ ස්පර්ශය. ස්පර්ශය ඔබට ඇති වෙන්නේ කොහොමද? ඇහෙන් දකින රූප ඔබගේ ඇහි ස්පර්ශය බවට පත් වෙනවා. කනට ඇසෙන ශබ්ද කනේ ස්පර්ශය බවට පත් වෙනවා. නාසයට දැනෙන සුවඳ නාසයේ ස්පර්ශය බවට පත් වෙනවා. දිවට දැනෙන රසය දිවේ ස්පර්ශය බවට පත් වෙනවා. කයට දැනෙන පහස කයේ ස්පර්ශය බවට පත් වෙනවා. මනසට එන අරමුණු සිතුවිලි මනසේ ස්පර්ශය බවට පත් වෙනවා. ඔන්න දැන් සලආයතන ස්පර්ශයටපත් වුණා. ස්පර්ශය තුළ ඇති වෙන්නේ මොකද්ද? විඳීමක් ඇති වෙනවා. විඳීමක් ඇති වෙනවා. ඇහෙන් දකින රූපට අපි කැමති වෙනවා. ඒක තමයි විඳීම. දැන් මම ඔබට තේරුම් කරන්න යන්නේ වෘශ්චික ලග්න හිමියනේ තණ්හාවට යන්නේ නැතුව ඔබගේ ජීවිතේ බේරගන්න ක්‍රමයක්. මම මේ පෙන්නන ක්‍රමය තුල තමයි කර්මය කියන්නේ ඔබගේ විවාහ ජීවිත තුලේ ඊටාම සුන්දරත්ව සුමිහිරි චාමත්කාර විවාහ ජීවිතයක් ගත කරන්න ඔබට ඊට කඩ තියෙනවා කියලා. දැන් පංචේන්ද්‍රියන් මුල් කොටගන්නේ තණ්හාව ඇති වෙන්නේ. දැන් මම මේ කියන දේ හොඳින් අහගන්න ඕන. ඔන්න වෘශ්චික ලග්න හිමිනේ ඔබ ඔබගේ ඇහෙන් රූපයක් දැක්කා. රූපයක් දැක්කහම ඔබ හිතන්න ඕනේ මෙහෙමයි. ක්‍රියාත්මක වෙන්න ඕනේ මෙහෙමයි. මේ රූපෙට මම මනාපෙකුත් නැහැ, අමනාපෙකුත් නැහැ. මනාපයක් නැහැ කියපු ගමන් මොකද්ද වෙන්නේ? රාගය නැති කරගන්නවා. ඒකට තියෙන කැමැත්ත ආශාව නැති කරගන්නවා. අමනාපෙකුත් නැහැ. එහෙනම් අපි තරහ ද්වේෂය නැති කරගන්නවා. මොකද කෙලෙස් ඇති වෙන්නේ රාගය, ද්වේෂය. අනිත් එක මුලාව. මුලාව කියන්නේ මොකද්ද? ඇහෙන් රූපයක් දකිනවා, ඒකේ ඇත්ත නැත්ත තේරුම් ගන්නෑ. අපි ඒක පිටිපස්සේ යනවා. දැන් ඔබ මෙහෙම හිතුවත් ඇහෙන් රූප දැක්කට, ඒ රූපේ දැක්කට මං ඒ රූපෙට මනාපකුත් නැහැ, අමනාපකුත් නැහැ. නැවත මට ඒ රූපේ දකින්න ඕනේ නැහැ. අන්න හිතෙනුත් අතහැරියා. කනට ශබ්දයක් ඇහෙනවා. ඔබ හිතන්නේ ඕනේ මෙහෙමයි. ඒ ශබ්දෙට මම මනාපෙකුත් නැහැ, අමනාපෙකුත් නැහැ. නැවත මේ ශබ්දය අහන්න ඕනේ නැහැ. හිතන්නකො ඔබගේ කනට සින්දුවක් ඇහෙනවා. ඒ සින්දුව වාර 7-8ක් ඇහෙද්දි මොකද කරන්නේ ඔබ? ඒ සින්දුව පිළිබඳ රාගයක්, කැමැත්තක් ඇති කරගන්නවා. එතකොට ඔබ මධ්‍යස්ථ පිළිවෙතින් අහකට යනවා. අන්තවාදයකට ගමන් කරනවා. දැන් ඔබ හිතන්නේ කනට ශබ්දයක් ආවා, ඇහුණා. මං ඒ ශබ්දෙට මනාපෙකුත් නැහැ, අමනාපෙකුත් නැහැ. මට ඒ ශබ්දේ නැවත අහන්න ඕනේ නැහැ. ඔන්න රාගය, ද්වේෂය, මොහය තුනම අතහැරියා ඔයා. ඊළඟට මගේ නාසයට සුවඳක් දැනුණා. සුවඳක් ආග්‍රහණය වුණා.
දැන් සෙන්ට් සුවඳක් එහෙම ආග්‍රහණය වුණොත් වෘශ්චික ලග්නෙමේනේ ඒ සෙන්ට් බෝතලේ ඉවරනම් ගහලා තවත් කඩේට ගිහිලා බෝතල් 3-4ක් ගෙනල්ලා තියා ගන්නවනේ. මේක තමයි කැමැත්ත රාගය කියලා කියන්නේ. ඇලීම. ඒතර ඔබ හිතන්නේ කොහමද? මේ සුවඳට මම මනාපකුත් නැහැ, අමනාපකුත් නැහැ. මම නැවත ඒ සුවඳ ආග්‍රහණය කරන්න කැමති නැහැ. ඒ කියන්නේ ඔබ නැවත ඒ සුවඳ ආග්‍රහණය කැමති නැහැ කියන ඔබ සිතනුත් අයින් කළා. එහෙමනම් ඒ සුවඳ තියෙන ඇලීම ඔබ නැති කළා. හිතන්නකෝ ඔබ ආග්‍රහණය කරපු සුවඳ නිසා ඔබට පටිඝ නිමිත්තක් ඇති වුණා කියලා, තරහක් ඇති වුණා කියලා. ඒතර ඔබ මනාපිකුත් නැහැ, අමනාපිකුත් නැහැ කියන ඉඳ තරහ එතනින්ම ඉවර වෙනවා. එහෙනම් රාගය, මොහය, ද්වේෂය පිටිපස ඔබගේ ආග්‍රහණය කරන සුවඳ පිටිපස්ස ඔබ ලුහු බඳින ගතිය ඔබ නැති කරගන්නවා. දිවට රසයක් දැනෙනවා. හිතන්නකෝ සමහර වෙලාවට අපි චොක්ලට් එකක් කාපුවම ඒ චොක්ලට් එක ඉවර වෙනකම්ම කන්න හිතෙනවා. ඊට පස්සේ තවත් චොක්ලට් කන්න හිතෙනවා. ඒක තමයි රාගය කියන කැමැත්ත කියලා කියන්නේ. ඒක ඉවරයක් නෑනේ. ඒකේ ප්‍රතිඵලය මොකද්ද? චොක්ලට් ඔහොමම කන්න ගියාම මොකද ඇති වෙන්නේ? ඩයබටික් ඇති වෙනවා. දියවැඩියාව ඇති වෙනවා. ඔබ ලෙඩෙක් වෙනවා. ලස්සන රූපය ඔබට නැතුව යනවා. ඒ නිසා දිවට දැනෙන රසය, දැන් සමහර අය ඉන්නෝනේ තමාගේ නෝනා හරි මහන්සි කෑම එකක් බෙදලා දෙනවා. හදිස්සි ඔෆිස් එකේ හරි තවත් කෙනෙක්ගේන කෑම රහ දැකලා මේ නෝනාගේ කෑම රහ අමතක වෙලා ඒ රහට ඔබ කිචු වෙනවා. එතකොට ඔබ ඇයත් සමග හෝ ඔහු සමග එකතු වෙන්නේ රසයට මුල් කොටගෙන. නමුත් ඔබට දිවට රසයට දැනන ගමන් ඔබ මෙහෙම හිතුවොත්, මෙහෙම ක්‍රියාත්මක වුණොත් මේ රසයට මම මනාපකුත් නැහැ, අමනාපකුත් නැහැ. නැවත මේ රසය මට දැනෙන්න ඕනේ නැහැ. අන්න හිතනොත් අතහැරියා. ඊළඟට කයට පහසක් දැනෙනවා. ඒ කියන්නේ ස්පර්ශ කරපුවාම ආස්වාදයක්. ඒ ආස්වාදය තුල මොකද වෙන්නේ? හිතන්නකෝ ඔබ කාන්තාවකගේ ආස්වාදයක් ලැබුවා කියලා. ඔබට නැවත නැවත ඒක ලබන්න මොකද ඕනොත් මොකද වෙන්නේ? බිරිඳ එක්ක නම් ප්‍රශ්නයක් නැහැ. මම කියන්නේ පිට කාන්තාවක් එක්ක. එතකොට මොකද වෙන්නේ? ඔබ රාගේ පසුපස හඹා යනවා. බිරිඳ එක්ක වුණත් හිතලා හිතන්නකෝ. ඔබට ලින්ක් එක සම්බන්ධතාව තුළ ඇති වුණාම මාසෙට දවස් 30ක් තියෙනවා. හැම දවසම ඔබට එකතු වෙන්න උවමනා වුණොත්, ආසාව ඇති වුණොත්, හැබැයි බිරිඳට එහෙම ආසාවක් නොමැති නම් අන්න ඔබ දෙදෙනා ගැටෙනවා. එතකොට ඔබ ආසාව පාලනය කරගත්තේ නැතුනොත් වෘශ්චික ලග්නෙ මොකද වෙන්නේ? මගේ බිරිඳ අකමැති, මම ඒක සංතරපය කරගන්න වෙන කාන්තාවක් පිරිමියෙක් ගාවට යනවා කියන සිතුවිල්ල ඔබට එන්න පුළුවන්. නමුත් ඔබ මෙහෙම හිතුවොත් කයට දැනෙන පහසට මම මනාපිකුත් නැහැ, අමනාපිකුත් නැහැ. නැවත ඒ පහස මට දැනෙන්න ඕනේ නැහැ. අන්න අතහැරියා ඔබ. සිතනුත් අතහැරියා. ඔබ මනාපය ඇති කරගත්තොත් ඒ පිටුපස ඔබ හඹා යනවා. යම්කිසි විටක ඔබගේ ආස්වාදයේ සමබරතාවයේ, ඔබගේ බිරිඳගේ ආස්වාදයේ සම්බරතාවයයි ලිංගික සංතරපණයේ යම්කිසි වෙනසක් තිබුණොත් කර්මයට අනුව, අර මම පෙර කිව්වා වගේ මොකද වෙන්නේ? ඒකට නිවැරදි ක්‍රමයේද ඔබ තව කෙනෙක් ගාවට, පිට කාන්තාවක් ස්වාමියෙක් ගාවට යන්නේ කර නෑ. ඔබ පාලනය කරගන්න ඕනේ. ඔබ සංවර කරගන්න ඕනේ ඔබගේ කය. මොකද ඔබගේ කය සංවර නොකරගත්තොත් ඔබ ලෙඩ රෝග වලට හසු වෙන්න පුළුවන්. ඒ ලෙඩ රෝගත් එක්ක ඇවිල්ලා තමාගේ බිරිඳ හෝ ස්වාමියාත් එක්ක එකට යහංගත වුණොත් ඒ ලෙඩ රෝගේ ස්වාමියා බිරිඳටත් ඇති වෙන්න පුළුවන්. මම මගේ ජීවිතයේ කේන්දර බලද්දී ඔය කොච්චර දැකලා තියෙනවද? පරිස්සම් වෙන්න ඕනේ. ඒ දිට්ඨ ධම්මීය වේදනේ කර්මය අනුව මේ ආත්මෙද දෙන විපාක. නමුත් ඔබට ඒ පහස තුල වෘශ්චික ලග්නෙ හිතන්න පුළුවන් වුණොත් මෙහෙම නෑ, ඒ පහසට මම මනාපිකුත් නෑ, අමනාපිකුත් නෑ. ඒ පහස මම නැවත දැනෙන්න ඕනේ නෑ. අන්න සංවර කරගන්නවා. ඔබගේ මනසට අරමුණු සිතුවිලි එනවා.
ඒ සිතුවිලි වලටත් ඔබ හිතන්න ඕනේ මට මනාපෙකුත් නැහැ අමනාපෙකුත් නැහැ. නැවත මට ආයේ අරමුණු සිතුවිලි එන්න ඕනේ නැහැ. මෙන්න මේ ලෙසට ඔබට තමාගේ පංචේන්ද්‍රියයන් ස්පර්ශ වීම හේතු කොටගෙන ඇතිවන විදීම මධ්‍යස්ත හිතින් යුතුව මධ්‍යස්තව ඔබට පාලනය කරගන්න පුළුවන් වුණොත් උශ්චික ලග්නෙහිමියනි ඔබ කවදාවත් තණ්හාව කරා ගමන් කරන්නේ නැහැ. එතනම වැඩේ ක්ලෝස්. විවාහ ජීවිතය පුදුම සන්තෝෂයකටපත් වෙනවා. චමත්කාරයක් ඇති වෙනවා පුතේ. ඒ කියන්නේ තම බිරිඳ දරුවොත් එක්ක සතුටින් ජීවත් වෙනවා. මන්ද බුදුරජාන් වහන්සේගේ අරහන් බුදුගුණයේ අන්තිම කොටස මොකද්ද? රහසින්වත් පවුණු කරන්නේ නැහැ. ඔබ වෘශ්චික ලග්නෙ ඔබ හිතුවොත් මං කරන රහස් අනිත් අය දන්නේ නැහැ කියලා. කර්මය දකින්න ඔබගේ රහස. දිට්ඨ ධම්ම වේදිනී අනුව ඔබට විපාක ගෙනත් දෙන්න පුළුවන්. එහෙමනම් ඔබ කරන්න ඕනේ මොකද්ද? ඔබ පංචශීලයේ ආරක්ෂා කරගෙන ජීවත් වෙන්න ඕනේ. පංචශීලයේ ආරක්ෂා කරන කෙනා වෘශ්චික ලග්නෙහිමිනි තණ්හාව වෙත ගමන් කරන්නේ නැහැ. එහෙනම් අපිට උපාදානයක් ඇති වෙන්නේ නැහැ. උපාදානය තුල කර්ම රැස් වෙන්නේ නැහැ, ජාතිය භවයක් ඇති වෙන්නේ නැහැ, උපතක් ඇති වෙන්නේ නැහැ, ජාති ජරා මරණ සොම්නස් ඇති වෙන්නේ නැහැ. මේ ජීවිතයත් ලස්සනට ගෙවලා ඊළඟ ජීවිතේ මේ ජීවිතේම මාර්ගඵලයකටත් ඇවිල්ලා ඔබගේ සංසාරයේ දුකින් මිදෙන්න පුළුවන් විදිහට ඔබට ක්‍රමය හදාගන්න පුළුවන්. මාර්ගඵලත් අයින් කරමුකෝ. නිර්වාණ අවබෝධයත් සුළු වෙලාවකට අමතක කරමුකෝ වෘශ්චික ලග්නෙමිනි. ඔබට මේ ආත්මය තුළ ලස්සනට ජීවත් වෙන්න පුළුවන්. මොකද ඔබගේ හිතේ දන්නවනේ ඔබ නිවැරදි කෙනෙක් කියලා. ඔබ නිවැරදිව එසේ මධ්‍යස්ථ සිතින් යුතුව පංච ඉන්ද්‍රියන් සංවර කරගෙන ඔබ ආස්වාදය විදීම මධ්‍යස්ථ තුලින් පාලනය කරගත්තොත් දෙවියන්ගේ ආශිර්වාදය පවා ඔබට ලැබෙනවා. ඒ කියන්නේ අංගහිකකමක් නැතුව ධනය ඇතුව ලීඩ රෝගවල අඩුව බාධක ගැටලු නැතුව ඔබට ලස්සන ජීවිතයක් ගත කරන්න පුළුවන් වෙන වෘශ්චික ලග්නෙහිමියනි. ඔබ අනුගමනය කළ යුතු විදිය තමයි මම මේ කිව්වේ. එහෙම වුණොත් ඔබ හිතන්නකෝ ඔබගේ අවුරුදු පොඩි කාලේ ඉඳන් ඔබ මේක කරගෙන එනවා කියලා ප්‍රසාද බඳින්න පෙරම. එහෙමනම් මම අනිවාර්යයෙන්ම ඔබට අනාවැකියක් ලෙස මම ඔබට කියනවා. වෘශ්චික ලග්නෙහිමියනි ඔබ නියම කාලෙම විවාහයටපත් වෙනවා. ඒ නිසා ඔබ අසමාචාර වෙන්නේ නැහැ. ඔබ සමාචාර වෙනවා. පංචශීලයට ගරු කරන නිසාම ඔබ අයථා ප්‍රේම සම්බන්ධතාව වලට හසුවන්නේ නැහැ. මන් දැකලා තියෙනවා වෘශ්චික ලග්නෙහිමියනි මං කේන්දරේ වගේ ඒවා බලලා තියෙනවා. තාත්තගේ අසංවර භාවයන් වෙනත් කාන්තම ඇසුරු කිරීම. මවගේ එම අයත ඇසුරුකම් හේතු කොටගෙන දරුවන්ට දුක ලැබෙන වෙලාවල්. එහෙම කරන අම්මලා තාත්තලාගේ දරුවෝ ආදර සම්බන්ධතා මුල් කොටගෙන විවාහයට පෙරම අනාථ වෙන අවස්ථාව මම දැකලා තියෙනවා. ඒට හේතු විදිහට මම දකින්නේ අම්මගේ තාත්තගේ අකුසලයක් ඇවිල්ලා වදින එක. එහෙම නැත්තම් ඒ දරුවන්ට ලැබෙන දරුවෝ 100ට ආච්චිට ආදරය කරන්නේ නැහැ. නැත්තම් වුන් ලෙඩ වෙනවා. මම මේ කියන්නේ මගේ අත්දැකීම් තුල කේන්දර බලලා ලබාගත් අත්දැකීම් තුල වෘශ්චික ලග්නෙහිමියනි. මං කියලා තිනවා විවාහ ජීවිතය තුල ඔබ ලබන අන්තිම සතුට දරුවෝ කියලා. ඒ දරුවන්ට කරදරයක් වෙද්දී ඔබ දුකටපත් වෙනවා. කාම ආසාවන් පාලනය කරගන්නවා. ඇයි? ඔබ පංචශීලයේ ආරක්ෂා කරගෙන යන කෙනෙක්. න්‍යායෙන් ඔබ විරුද්ධ කරගන්නේ නැහැ. ඔබ උන්ට උපකාර කරනවා. ඔවුනුත් ඔබ සමග මිත්‍ර වෙනවා. සෑම කටයුත්තකදීම ඔබ සාමකාමී වෙනවා. සංවරකම රැක ගැනීම තුළ තම ගෞරවය ඔබ ආරක්ෂා කරගන්නෙක් බවට පත් වෙනවා. සාධාරණව හරි හම්බ කරනවා. මිත්‍යා දෘෂ්ටික වෙන්නේ නැහැ. මිත්‍යා ලබ්ධික වෙන්නේ නැහැ. නොමනා
තමන් අඳුරන්නේ නැති අදෘශ්‍යමාන බලවේග පිටුපස තම දියුණුව ලැබීම පිණිස ඔබ ගමන් කරන්නේ නැහැ. ආගම දහමට අනුව ඔබ ජීවත් වෙනවා. ප්‍රීතිමත් වෙන්නේ ආගමික කටයුතු වල යෙදීමෙන්. පහත් අය ආශ්‍රයට යන්නේ නැහැ. සත්පුරුෂ ආශ්‍රයමයි ඔබට ලැබෙන්නේ. විවාහ ජීවිතය තුළ ඔබ සාමකාමී වෙනවා. හෘදය පපුව පෙනල් ආශ්‍රිත රෝග වලින් ඔබට පීඩා විඳින්න සිදු වෙන්නේ නැහැ. හතුරන් පවා ඔබගේ මිතුරන් බවට පත් වෙනවා. තමාට නිතර බිරිඳගේ ස්වාමියාගේ ඇගයීම ගෞරවය ලැබෙන්න පටන් ගන්නවා. තම බිරිඳගේ ස්වාමියාගේ උපරිම සැලකිල්ල තමාට ලැබෙනවා. ඔබ කියූ පමණින් ඔබගේ බිරිඳ ලෑස්ති ඔබට අවශ්‍ය දේ ආහාරයක් විදිහට පිළියෙල කරලා දෙන්න ඒ වෙලාවම උණුවෙම. ඔබ ගැන මෙන්ම තමාගේ බිරිඳගේ ස්වාමියාගේ ඕනෑකම් හොඳට සොයා බලලා ඉතා හොඳින් සැලකනවා. ඔබ ගැන විතරක් හිතන්නේ. ඔබගේ බිරිඳ ගැන, ස්වාමියා ගැන, දෙමව්පියන් ගැන සැලකිල්ලට ඔබ භාජනීය වෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට ඔබ ලබන දියුණුව කවදාවත් ඔබට නැති වෙන්නේ නැහැ. ඔබ ලබන ගේ දොර ඉඩ කඩන් දීපල ඔබට කවදාවත් නැති වෙන්නේ නැහැ. ඉගෙනීම හෝ ඔබගේ ගතිගුණ, ක්‍රියාවන්, දක්ෂකම් සම්බන්ධව වෘශ්චික ලග්න හිමියනි ඔබට ඔබගේ රටේ, ගමේ, නගරයේ ප්‍රසිද්ධ නමක් ඇති වෙන්න පුළුවන්. අහවල් දෙයට මේ වෘශ්චික ලග්න හිමියා අහවලා දක්ෂයි කියලා. ඒ වගේ කතාවක් අනිවාර්යයෙන්ම පැතිරෙනවා. හතුරු නෑයන් මිතුරු වෙනවා. එම නෑයින්ට වෘශ්චික ලග්න හිමියනි ඔබ නැතුවම බැරුව යනවා. ඔබගේ වචනයට බිරිඳගේ ස්වාමියාගේ ගෞරවය හිමි වෙනවා. ඔබ කරුණාවන්ත, සමාදානයට කැමති, ධෛර්යමත් අයෙක් වෙනවා. බොහෝ විට තම ආසාවන් හා තම කාම ආසාවන් හා එහි ගැලී සිටීමට කැමති වුණත් ඒවායේ තෘප්තිය පිණිස දූෂණ මාර්ග, නරක මාර්ග, අයහපත් මාර්ග ඔබ උපයෝගී කරගන්නේ නැහැ. ශරීර ශක්තියෙන් යුක්ත වෙනවා. ප්‍රීතියෙන් වාසය කරනවා. නිතර සෙල්ලමෙන් කාලය ගත කරනවා. බිරිඳ දරුවන් හා සමග. ව්‍යාපාරයන්නේ දක්ෂ නිර්භීත අයෙක් බවට පත් වෙනවා. ඔබ ධනවත් කෙනෙක් බවට පත් වෙනවා. නිදහස් ලෙස ඔබ වීදම් කරනවා. ඒත් නැතිකමක් ඔබට දැනෙන්නේ නැහැ. ස්ත්‍රී පක්ෂය අතර වැඩි ප්‍රසිද්ධියක් ඔබ උසලනවා. කාන්තාවක් නම් පිරිමි පක්ෂය අතර වැඩි ප්‍රසිද්ධියක් උසලනවා. ඔවුන්ගේ කරුණාව ඔබට ලැබෙනවා. කලින් විවාහ වූ තරමටම ඔබ වෘශ්චික ලග්න හිමියනි වාසනාවන්ත වෙනවා. දෙපාර්ශ්වයේ විශාල දායද සහිතව විවාහ වීමට ඔබට වාසනාව ලැබෙනවා. ඔබ ආශ්‍රය කරන අය අතර ප්‍රමුඛයෙක් බවට පත් වෙනවා. දැන්ටමත් වෘශ්චික ලග්න හිමියනි ඔබ ඔබගේ ජීවිතය තුළ අතරමං වෙලා ඉන්නවා නම් මම මේ කියූ ලෙසම පටිච්ච සමුප්පාදයේ ඔබ අනුගමනය කරමින් ඔබගේ පංච ඉන්ද්‍රියයන් මං කියන ලෙසම ඔබ සංවර කරගත්තොත්, මධ්‍යස්ථ කරගත්තොත් ඔබ පෙර අකුසල් කරන්නේ නැති, පව් කරන්නේ නැති ඒ පව් අකුසල් ඔක්කොම ඔබට නැති කරගන්න පුළුවන්. මන්ද පංච ඉන්ද්‍රියයන් ඔබ මධ්‍යස්ථ ලෙසින් පාලනය කරන නිසා පංචශීලිය ඔබ ආරක්ෂා කරනවා. පංචශීලිය ආරක්ෂා කරපුවම ඔබගේ අතින් පවක් අකුසලයක් සිද්ධ වෙන්නේ නැහැ. සිදුවන්නේම පිනක්, කුසලයක්. එවිට ඔබගේ පෙර ආත්මවල ඔබ පසුපස හඹායන අකුසලයන්, පව්. ඒ අකුසලයන්, පව් හඹාගෙන ඉන්නේයි ඔබ දුකටපත් කරන්න. හැබැයි ඔබ පංචශීලය ආරක්ෂා කරන කෙනෙක් නම් ඔබ සෑම දිනකම, සෑම මොහොතකම ඔබ උපයන්නේ කුසල් කියන මුදල්, පින් කියන මුදල්. අන්නේ පින්, කුසල් කියන මුදල් වලින් පෙර ආත්මවල අර අකුසල්, ඒ කියන්නේ ණයක් තියෙනවා. ඒ ණය ඔබට ගෙවලා දාන්න පුළුවන්. ඒ කියන්නේ ඔබට අකුසල්, පව් මේ පින්, කුසල් වලින් වහලා දාන්න පුළුවන්. හරියට කුණු ගොඩක් හොඳට පස් දාලා වහලා දානවා වගේ. එහෙමනම් ඔබගේ ජීවිතයේ සාර්ථකත්වය, ඒ කියන්නේ විවාහ ජීවිතයේ සාර්ථකත්වය ගැනයි මම එසේ ඔබට කිව්වේ. එහෙමනම් වෘශ්චික ලග්න හිමියනි හොඳින් අවබෝධයට ගන්න. මේ එකපාරක් නෙමෙයි, දෙපාරක්, තුන්පාරක් විතර හොඳට අහන්න. අහලා ඔබගේ ජීවිතය නිවැරදි කරගෙන
ඔබගේ ජීවිතය තුළ ලැබෙන හොඳම සැරසිල්ල වන හොඳම තොටිල්ල වන විවාහ ජීවිතයේ සාර්ථකයෙක් වෙන්න. ඒ සාර්ථක වීම තුළ සුන්දර විවාහ ජීවිතයකට උරුමය ඇති කරගන්න. එහි කවදාවත් දුකක් නැහැ. ඒ දුක නැති විවාහ ජීවිතය ඔබ බොහෝ ජීවිතය තුළ ඉදිරියට ගෙන යාවි. වෘශ්චික ලග්න හිමියනි, ඔබට ඔබගේ ශරීර ශක්තිය හොඳින් තියෙන කෙනෙක්. ඒ නිසාම කර්මයට අනුව කාම ශක්තියින් වැඩිපුර ඔබ තුළ තියෙනවා. ඒවා පාලනය කරගන්නට ව්‍යායාම, යෝග අභ්‍යාස, හොඳට උදේ හවස ඇවිදින්න, දාඩිය දාන්න වැඩ කරන්න. එතකොට ඔබගේ මේ තියෙන අයහපත් පැත්තට ඔබ ගමන් කරන ඔබගේ ශක්තිය ඔබට පාලනය කරගන්න පුළුවන්. මම කියන්නේ පංචශීලයට අමතරව. ඒ නිසා ඔබට සැපවත් විවාහ ජීවිතයක් අත්වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. වෘශ්චික ලග්න හිමියනි, ඔබ සැමට තෙරුවන් සරණයි. දෙවි පිහිටයි.